නොවන මම සුපුරුදු සිකුරාදාවේ සුබ දවසක් සුබ සවසක් ප්‍රියාදර සංගීත ප්‍රේමිත මිත්‍රනි මානවන මම රස දෙන හදක රසකාමීත්වය ශිල්පියෙකුගේ හෝ ශිල්පිනියකගේ ජනප්‍රිය විය හැකි නම් දරු විය හැකි අනිවාර්ය සුදුසුකමක් මේ වැඩසටහනට සම්බන්ධ වෙනවා. ඉතින් අතීතය වර්තමානය Tamanගේ ප්‍රියතම භාව රසඥතාව තම තමන්ම ආපහු ස්වයං විමර්ශනයට ලක් කර ගැනීම ඒ ඔස්සේ අපි ඒ දිහා බලන් ඉඳලා වින්දනීය ආකර්ෂණයක් බවට පරිවර්තනය කිරීම තමයි මානවන මමෙහි අරමුණ. අපි දැන් চিරාත් කාලයක් තිස්සේ ඇවිත් ඔබේ ගෙදර උදවිය බවට පරිවර්තනය වෙලා තිබෙනවා. ඉතින් අද මේ සිකුරාදාවේ අපි හැමෝම එකතු වෙලා මම අද එක්කන් ආවේ මේ තවත් ශ්‍රී ලංකාවේ ප්‍රවීණ ශිල්පියෙක්. ඔබ පැහැදිලිව දන්නවා මම හිතන්නේ పూర్ව දැනුම් වලින් කවුද මේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ඔබ හඳුන්වපු විදිහට මම මේ ඔහු ගැන සටහනක් තබලා තිනවා. මම ඒකෙම ඔහු හඳුන්වලා දෙන අද දවසේ සුභාවිත ගීතය නැමැති රමණීය යාත්‍රාව 50 60 70 80 දශක දක්වාත් නිරුබ්බත්‍රිතව ගමන් කළා. 90 දශකයේ වන විට ඉදිරියට යා නොහැකි ගල්පර සුලිකුණාටු මිනි මෝරුන්ගේ ප්‍රහාරයන්ට යාත්‍රාව බිලිවෙන බව දැකත් යාත්‍රාව ගිරෙන බව දැකත් පිරිසක් ඊට ගොඩ වුණා. ජානක වික්‍රමසිංහ එසේ ගොඩ වූ දෙතුන් දෙනාගෙන් කෙනෙක්. ඔහු තාමත් යාත්‍රාවේ සුන්බුන් බදාගෙන ප්‍රචණ්ඩ සාගරේ පිහිනමින් සිටී. ජානක වික්‍රමසිංහ ගායන විශාරදවරයා. අයිබෝන්. අයිබෝන්. ක්ෂේත්‍රයට ඇවිත් කොච්චර කාලද? අපි දෙන්නම ඉතින් එක කාලේ වගේ ආවා. ඔව් 80 දශකයේ මම 92 තමයි මට මේ ඇතරම කැලුම් හම්බෙන්නේ ඒ මුල්ම කාලේ වගේ තමයි. ඔව් 90 දශකයේ 90 දශකයේ පටන් ගන්න යුගයේ. ඒ කියන්නේ අර රූපවාහිනී යාත්‍රා යන යුගයේ. ඔව් 90 දශකයේ ආවට ඇත්තරම කැලුම් මම ජනප්‍රිය තලයට ආවේ 91 අගභාගයේ 92 වගේනේ. ඒ නිසා මම ඒක මගේ කාලපරාසය බලන්න එතන ඉඳලා. අර පුලුන්නරුවෙන් කියන්නේ බැද්දෙන් සිතා දින ආපු කෙනෙක් නේ ඔබ. ඔව්. ඒ කියන්නේ මේ එකවරම කොහොමද දැන් ඔය ජනප්‍රියත්වයක් කියන එක ලේසියෙන් දිනා ගන්න බැරි කාලයක්. ඒ කියන්නේ අර මේ හිටපු පතාක යෝධින් එක්ක ගායන ශිල්පිනියන් එක්ක. ඔව්. ඒ කියන්නේ ඔබ ඉඩක් හදා ගන්නවා සයි ඉඩ ඉබේ හැදෙනවා. මෙහෙමයි ඇත්තටම වාසනාවද හැකියාවද? නෑ ඇත්තටම මම හිතන්නේ ඉතින් වාසනාවමයි මේකුත් තියෙන්න ඕන. නමුත් විශේෂයෙන්ම කටහඬ කියන එක ගායකයෙකුට ප්‍රබල දෙයක් කුඩා කාලේ ඉඳලම දැන් අපි ඇහුවොත් ඇත්තටම කලම් දැන් ඕනම කෙනෙක් කියන්නේ තමන් පාසල් වියේදීම මේ ශාස්ත්‍රයට ආවා කියලා තමයි. ඒක ඉතින් ඇත්තටම හැම ගායකයෙක් හෝ ගායිකාවකට කිව්වහම එහෙම කියනවා. මම හිතන්නේ විශේෂයෙන්ම ගායන ශිල්පියෙක් හැටියට ඔහුට හෝ ඇයට සිග්නේචර් එකක් තියෙන්න ඕන. තමන්ගේ කියලා අනන්‍යතාවය තමන්ට කියන හඬක්. ඒ කියන්නේ මේ දැන් මම ඕක ඇත්තටම නන්දාවල්ලි මැතිණිය කියලා තිනවා හරි අපූර්වට මගේ ඒක තැනක මේ ජානක කියන්නේ මේ ජානකගේ ගීතයක් අහම මේ ඉන්නේ ජානක වික්‍රමසිංහ. ඈත ඉඳන් අහපුවමත් එන ජානකගේ සින්දුවක් යනවා. ඔව් අන්න එහෙම අර ඒක මම හිතන්නේ ඒ වගේ ශිල්පීන් ගොඩක් ඉන්නවා. ඒ නිසා අර ගොඩක් දැන් මම මුල් කාලේ කියද්දි කලුම ඔබ හොඳටම දන්නවා කපුගේ මහත්තයාගේ සුනිල් එදිරිසිංහයන්ගේ සමහර විට මේ එඩ්වඩ් ජයකොඩි අපේ ගායන වේදියාගේ පොඩි සංකලනයක් වගේ තිබුණා මගේ. ඔව්. නමුත් මම නිතරම බැලුවේ මම කියන කෙනාව මානවන මම නෙමෙයි මම කියලා. හැබැයි මානවන මමනේ කොහොමත් මේ ක්ෂේත්‍රයේ තමන්ගේ ගීතයක් හදාගන්නකම් ඉතින් කෙනේ කාලේ පරපුරේ ජනප්‍රිය ගීත තමයි ස්පර්ශ කරන්නේ. දැන් මේ ඇත්තටම කලුම් දැන් මේ වැඩසටහනේ යන ගීත මම ඇත්තටම ගායක සංගමේ සභාපතිවරයා හැටියට උනත් ඇත්තටම දැන් යමෙක් කියනවා නම් මේ ගීත පිළිබඳව නැවත මේ විමර්ශනය කිරීම දැන් ඔබ බලන්න මේ වැඩසටහන තුල සමහර විට ගෑනවා මේ අපි කවදාවත්ම මහා කාලෙකින් අහපු නැති ගීත. දැන් ඇතැම්බිට ග්‍රැමෆෝන් යුගයේ ඇත්තටම දැන් කලුම් දැන් මේ දශක 7ක් වූ මේ ශ්‍රී ලාංකේය ගායක ගායිකා ලැයිස්තුවේ ගත්තාම මහා ගොඩක් ගායක ගායිකාව හිටියනේ. හැබැයි මේ ගොඩක් හිටියා කියලා අපි ගත්තට අවුරුදු 70ක් විතර ගිය කාලේ ඔබට පුළුවන් නම් එකපාර කියන්නකො ගායිකාවෝ 10ක් ගායකයෝ 10ක් එක දිගට ඇත්තටම කලුම් කියන්න බෑ. මොකද ඒ වගේ අති විශිෂ්ට ගායක ගායිකාවෝ ඊටාම ඇත්තටම හරිම අඩුයි. ඒ අයගෙන් ගොඩක් දැන් නියෝග නම් මැකී ගිහිල්ලා. හැබැයි ඒ අතරේ දැන් මේ අයගේ කලුම් රූපකාය නැහැනේ. ඔව්. හැබැයි ඒ අයගේ ගුණකාය සහ ඒ අයගේ
ඇත්තටම එයා ගෙනාපු ඒ කටහඬ ඒ අපිට ලැබිච්ච අධ්‍යාත්මික සහ ආනන්දයෙන් ප්‍රඥාව කරා අපිව ගෙනිච්ච ඒ ගායකාව. මම නම් හිතන්නේ ඉතින් මේ වැඩසටහන තුල මම මේ විදිහට මේ වැඩසටහන මේවා කරනවා නෙමෙයි. මුලින්ම මට කියන්න තියෙන්නේ මම නම් හරි අගය කරනවා හේතුව තමයි නැවත නැවතත් දැන් මම මේ ගායනා කරන්නට යොදාගත් අද ගීත 7ම මම ඇත්තටම කලුම් ඉතාම ආදරය කරපු මට හැකි අවස්ථාවක නිකන් මුමුණන හරි ගීත. ඉතින් මේ නිසා මම හිතනවා අර අපිට පැරණි අර දැන් ඇත්තටම දැන් ඕකේ දැන් මහාචාර්ය සුචරිත ගම්ලත් මහත්තයා කියනවා දැන් කරපු දේ නැවත කරනවට පිෂ්ඨපේෂණය කියලා. දැන් පිෂ්ඨපේෂණය කියලා කියන්නේ කලුම් මේ පිට කොටපු පිටි ආපහු කොටනවා. පිෂ්ඨපේෂණ. මේක පිෂ්ඨපේෂණයක් නෙමෙයි. දැන් මේකෙන් කරන්නේ ඇත්තටම අර මේ දැන් ආවර්ජනය කිරීම මම හිතන්නේ පවුල් වල අයටත් හරි ගෞරවයක්. මේක කවුරු හරි කියනවා නම් මම දකින්නේ සමහර මේකට මට දෝෂාරෝපණයක් වෙන්නත් පුළුවන්. මොකද මම සංගමෙත් මුලින් නම් එහෙම තිබුණා දැන් එහෙම මම කියන්නේ ඒ අයට ඊටාම සතුටට කරුණක් වසර ගණනාවක් පැරණි අපි කියමු රුක්මනී දේවිය මොහිදින් බේග්ගෙන් පටන් ගත්ත ඒ ගීත ලැයිස්තුව. එහෙම නැත්නම් සුනිල් ශාන්තයන් එම්.එස්. ෆෙනෑන්ඩු මහත්තයාගෙන් පටන් ගත්ත ඒ කලාපය. සීටි ෆෙනෑන්ඩු ඔව් එතකොට එච්.ඩබ්ලිව් රූපසිංහ මාස්ටර්ලා ඒ කියන්නේ අපේ මහ දීර්ඝ ලැයිස්තුවක් තියෙනවානේ. ඒ නිසා මම හිතනවා මේක ඉතා හොඳයි කියලා. ඔව්. අපි පළමු ගීතයට යනවා. පළමු ගීතය තෝරගන්නේ අපේ මහා ගායිකා නන්දා මාලිනියගේ ගීතය. ඒක පිළිබඳව මේ කියන්නේ මම ප්‍රියදර මිතුරු විදිහට මම අද කතා කරන්නේ නැහැ. මොකද එයාට ඔහුට කතා කරන්න පුළුවන් ඊට ප්‍රස්තාව සහ ඒ ව්‍යක්ත බව තියෙනවා. ඒක නිසා අපි ඔහුගෙන් ප්‍රසවත් කතාන්දර මම හිතේ මීට පෙර ආතුව නොකියව මොන හරි දුරට මම අවසර ගන්නම්. නන්දක්කගේ මේ ගීතය තෝරා ගැනීම හේතු මහාචාර්ය සුනිල් ආරියරත්න නාපහු සහ රෝහණ වීරසිංහයන්. ඇත්තටම මම මේ ගීතයට ආස කරන්න ගොඩක්ම හේතුව තමයි කැලුම් දැන් මට ප්‍රේමණීය ගීතයක්නේ. ඔව්. දැන් මේක ඉතින් ආදරයට ගොඩාක් දුරට මම ඉස්කෝලේ යන කාලේ හිටන් අහපු ගීතයක්. ඉතින් මම දැන් මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ගීත පිළිබඳව ලොකු අවබෝධයක් මට තියෙනවා. එතුමාගේ ගාන්ධර්ව ආපදාන කියන පොත් පහම මම ඉතා හොඳින් පරිශීලනය කරා. ඒ වගේම මම දැන් මේ නන්දාමාලිනිය සහ සුනිල් ආරත්නන්ගේ සුසංයෝගය ඒ මත බිහිවෙච්ච ගීත ඒ මත බිහිවෙච්ච එච්.එම්. ජයවර්ධන රෝහණ වීරසිංහයන් සහ වෙනත් කලාපවල හිටපු ඒ සංගීතවේදීන්ගේ නිර්මාණ විශේෂයෙන්ම එක කාලයක් මර්වින් පෙරේරා මහත්තයාගේ ඒ නිර්මාණ කරපු ගීත මම ඇත්තටම කැලුම්ටි ඒව ගොඩක් දුරට මම පරිශීලනය කරලා තියෙනවා. ඉතින් ඒ අතරින් මට තෝරගන්න ඇත්තටම බෑ. ඒ තරම් මම ආසයි. ඉතින් මම ඇත්තට මේ ආසාව නිසාම තමයි මොකද මේ ගීතේ තෝරාගත්තේ. ඔබේ හඬත් එක්ක මම හිතන්නේ වෙනම හැඩක් නිර්මාණය වෙයි. ඒක අපි බලමු ජානක වික්‍රමසිංහ. ඔබ අනන්තයි සයුරසේ ඔබ අනන්තයි අහසසේ ඔබ අනන්තයි සයුරසේ ඔබ අනන්තයි මේ විශ්වයේ මා දකින්නේ වෙන තත්තක්
හැඬ වෙන තැනත් ඔබ මදුවිතක් උතුරන තැනත් ඔබ එලි තොඩක් දැවටෙන තැනත් ඔබ පන්හිලක් ගැවසෙන තැනත් ඔබ අහසසේ ඔබ අනන්තයි සයුරසේ ඔබ අනන්තයි අහසසේ ඔබ අනන්තයි සයුරසේ ඔබ අනන්තයි මේ විශ්වයේ මා දකින්නේ ඔබම පමණයි ඔබ අනන්තයි අනන්තයි අඩ සඳක් ගැවසෙන තැනත් ඔබ රළ පෙළක් පෙරලෙන තැනත් ඔබ ඉසිලසක් දනවන තැනත් ඔබ උණුසුමක් ගෙන දෙන තැනත් ඔබ අහසසේ ඔබ අනන්තයි සයුරසේ ඔබ අනන්තයි අහසසේ ඔබ අනන්තයි සයුරසේ ඔබ අනන්තයි මේ විශ්වයේ මා දකින්නේ ශානා මේ ඉස්කෝලේ කොහෙද? මම පොළොන්නරුවේ මූලික අධ්‍යාපනය ලැබුවේ තෝපෑ මහාවිද්‍යාලයේ. ඊට පස්සේ කැලුම් මම උසස් පෙළ සඳහා රාජකීය විද්‍යාලයට යනවා. පොළොන්නරුවේ තියෙන නාගරිකව තියෙන පාසල් දෙක අපිට මධ්‍යම මහාවිද්‍යාලයකට පොළොන්නරුව රාජකීය විද්‍යාලය. පොළොන්නරුව රාජකීය විද්‍යාලය. ඇත්තටම අපිට තියෙන මධ්‍යම මහාවිද්‍යාල තියෙන්නේ ඇත්තටම දෙකයි. ඒ කියන්නේ මින්නේරිය සෙන්ට්‍රල් එකයි. මින්නේරිය කලාපයේ තියෙන ටිකක් එහාට වෙන්නේ ඒ පළාතටම තියෙන එකක්. පොළොන්නරුවේ තමයි අර උසස් අධ්‍යාපනය සඳහා රාජකීය විද්‍යාලයට යන්න ඕන. ඒ පාසල් දෙකෙන් තමයි මම ඇත්තටම මගේ ගුරු මාතාව ඉතින් ඒ පාසල් සංගීතය පටන් ගත්තේ එතනද? එතනින් තමයි. මම ඇත්තෙන්ම ගෙදර කාටද සංගීතය පිළිබඳ දැනුමක් ගායනය අපේ තාත්තා හැමත් සින්දු කියනවා ඒ වුණාට ඒ කට්ටිය හැම කිසිම ඒ කියන්නේ වෘත්ති මට්ටමක් නෙමෙයි. කැලුම් දැන් වෘත්තීය මට්ටමකටත් වැඩි දැන් පොළොන්නරුව කියන්නේ ටිකක් දුර බැහැර ටිකක් ඒ කාලේ ඇත්තටම ගොඩාක් දුෂ්කරයි. ඉතින් ඒ කාලේ ඇත්තටම අපි ගායක ගායිකාවෝ කියලා එහෙම අපිට හිතන්නවත් බෑ ඇත්තටම දකින්නවත් මම ඔය ලොතරැයි මණ්ඩලයේ ෂෝස් එනවනේ හෙට. ඔව්. ඒ එනකොට මම දැකලා තියෙනවා බෙග් මහත්තයා, එතකොට ජෝතිපාල මහත්තයා, ඒ වගේ ලතා වල්පොල මහත්මිය, ඒ වගේ ධර්මදාස මහත්තයා. වගේ ඊටාම අර දෑවැන්ත චරිත. ඉතින් මොකද ගොඩක් අය වැවට නාන්න එනවා පරාක්‍රම සමුද්‍රයට. ඒ කියන්නේ සංගීත ප්‍රසංගයට කලින්. ඔව් ගොඩක් දුර. මට හොඳට මතකයි සියක් සංගීත කණ්ඩායම එන්නේ එක බස් එකක. ඒ කට්ටිය මට මතකයි එක දවසක් ඔය පළුගහක් තියෙනවා
මේ පොළොන්නරුවේ වැව උඩ. එතන නවත්තලා බොහෝ අය ඇලට පැනලා නානකොට මුළු පොළොන්නරුව මේ වැව උඩ දැන්. මමත් කුඩා කාලේ හරිම ආසයි මම ඇතරම කළා මට පොඩි කාලේ නම් සින්දු කියන්න පුළුවන් නිසා අප්‍රමාණ වූ සෙනෙහසක් තිබුණා ගායක ආද නැතුව නෙමෙයි. ඒක ඇත්තටම ඒ නිසාම වෙන්න ඇති මේ ගායකයෙක් වෙන්න මම මේ පොඩි එහෙම ගායකයෙක් උත්තේජනයක් එන්න ඇත්තේ. කොහොම හරි ඉතින් මගේ පාසල් කාලය අපේ පවුලේ ඔක්කොටම මගේ ගීත ගායනා කරන පොඩි හැකියාවක් තිබුණාට අපිට එහෙම අවබෝධයක් තිබුණේ නැහැ. එහෙම මේක වෘත්තිය කරගෙන ආයෙත් කරා කවදාවත් තීනකින්වත් හිතුවේ නැහැ. ඉතින් ඒ නිසා බොහෝ විට දැන් ඇත්තරම කැලුම් දැන් අපි බැලුවොත් එහෙම ගොඩක් දුරට පාසලකින් බොහෝ පිරිස් බිහි වෙනවනේ. වෛද්‍යවරු, ගුරුවරු, ඉංජිනේරුවෝ, තව වෘත්තිකයෝ. නමුත් හැබැයි මේ කලාකරුවෙක් බිහි වෙන ඉතාම කලාතුරකින්. කියන්නෙත් නැහැ මෙහෙම කෙනෙක් වෙන්න කියලා නේ. ඇත්තටම ඒකයි. ඔව් කියන්නේ දැන් මොන පාසලකින්වත් දැන් මම දන්නේ වර්තමානයේ ඒ කාලේ නම් පෙළඹෙව්වෙත් නැහැ වෘත්ති ගායකයෙක් සංගීතඥයෙක් වෙයල්ලා කියලා. එක්කෝ ඉංජිනේරුවෙක් එක්කෝ දොස්තරවරයෙක් එහෙම නැත්නම් පොඩි කාලේ ආපු ගමන් කියන්නේ කවුරු වෙන්නද කැමති පයිලට් කෙනෙක් වෙන්න. ඒ කියන්නේ ඒත් රතාචාර්යවරයෙක්. ඔව්. ඒ කියන්නේ ඉස්සර බස් එකක් කෙලවන්න යනවට වැඩිය කෝච්චියක් කෙලවන්න යන එක මේ ලොකු ප්‍රෙස්ටිජ් වැදගත්කමක් වගේ පෙරුණේ. වෙන ක්ලාස් එකක් වගේ එකක් කියන්නේ. හැබැයි බස් රථය මේ එනවන එක්කෙනා පිළිබඳව හැඟීම තිබුණේ ටිකක් අඩු තක්සේරුවක්. දැන් ඔකට විශේෂ හේතුවක් තමයි කලුම් දැන් ඕනම දෙමව්පියෙක් කැමති තමන්ගේ දරුවා ඉතාම උසස් මට්ටමක ඉන්න. තමන්ව පහු කරගෙන ඉදිරියට තමාට වැඩි ඉදිරියෙන් ඉන්නවා තමයි. මොකද දැන් මුදිතාව තියෙන ගොඩක්ම දෙමව්පියන්ටනේ. කාටවත් නැති එකක් තමයි දෙමව්පියන්ට තියෙන්නේ. ඒ නිසා යාලා බලන්නෙම උසස් රැකියාවක්, උසස්ම තැනක තමන්ගේ දරුවෝ ඉන්නවා. ඕක තමයි ඉතින් මම හිතන්නේ භාවිතේ ඇත්තේ. ඊළඟට ඔබ තෝරගන්නේ 1968. එතකොට අපි දෙන්නටම වයස අවුරුදු 4යි. හැංගිහොරා චිත්‍රපටය වීණා ජයකුඩිගේ මව හදපු රෝහිණි ජයකුඩි මහත්මිය හදපු චිත්‍රපටය. මේකේ මේ සංගීත අධ්‍යක්ෂකවරයා ෂෙල්ඩන් ප්‍රේමනන්ද වර්තමානයේ ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටිනවා. එතුමා මේ වැඩසටහනට ගෙන්නා ගැනීමේ බරපතල උවමනාවකින් අපි පෙළුණා. පහුගිය ටිකේ ශ්‍රී ලංකාවට ඇවිල්ලා හිටියා. එතකොට මේ මානවන මම අපි මේ දෙවනාගමනේ ආරම්භ කරලා තිබුණේ නැහැ. ඔව්. පස්සේ මම පුත්‍රයාට කතා කළා අග්‍රට ඔහු කිව්වා ලංකාවට ආපු මොහොතක අනිවාර්යෙන් කියන්න කියලා. ඉතින් අපි ෂෙල්ටන් සර්ව බොහොම ආදරෙන් මතක් කරනවා තාම. අපි ගීතේට නම් සුජාත අත්තනායක මහත්මිය අනිත් එක්කෙනා මම හිතනවා ශ්‍රී ලංකාවේ ඒ කියන්නේ විශිෂ්ටතම ගායිකාවන් 5 දෙනෙක් හඳුනනවා. ඒ 5 දෙනාට අනිවාර්යෙන්ම ඇය ඇතුළත් 5 දෙනා නෙමෙයි අතරම කළු මම නම් කියන්නේ ලතා වල්පොල මහත්මිය. එතකොට සුජාත අත්තනායක මහත්මිය, ආචාර්ය නන්දාමාලිනී මැතිණිය, අතරම දැන් ආචාර්ය සුජාත අත්තනායක මහත්මිය, ඒ වගේම තමයි ඇන්ජලින් ගුණතිලක මහත්මිය. මම හිතන්නේ මේ 4 දෙනා මේ සිංහල සිනමාවේ ස්ක්‍රීන් වොයිස් එක කියන සහ ඔවුන්ගේ තිබිච්ච හඬ පරාසය, හඬ පෞරුෂය, ඒ කියන්නේ නියම ගැහැණු කටහඬකින් ඒ ගීත ගායනා කරපු අති විශිෂ්ටතම ගායිකාවෝ. ඒකයි දෙවදනක් නෑ. නැත. මේ ගායනා කරන ප්‍රේමතු මිතුරනේ ඔබ අහන්න. මේක හරිම මధుර ගීතයක්. රචනය ඒ වගේම තවත් ශ්‍රී ලංකාවේ අද්විතීය තරම්ම කතා බහට ලක් නොවන පුද්ගලයෙක් තමයි ශ්‍රී නිහාල් ජයසි. ඔහු මේ රචනා කළ තියෙන ගීතාවලිය ඒ වෙනම පැත්තක්. මම ඔබට මේ ආරාධනය කරනවා එකත් පස්ව මේ ගීතය කොහොමද ජානකගේ හඬින් පිට වෙද්දී මේ අලුත් තරුණ පරම්පරාවට තමයි අපි මේක විසි කරන්නේ. මෙන්න අහුල ගන්න මේක. මේ කියන්නේ හොඳ දෙයක් අහුල ගන්න. මොකද නැත්තම් ලෝකේ තියෙන ඔක්කොම ජරාවත් ටික අහුල ගන්න. හැබැයි නරකක් කරන්න එපා. නරකක් කරන්න එපා. මේ ගීතේ මේ දැන් බලන්න නාද මේකට මේක සංගීතවත් කරන විදිහට ගීතේ රිද්දන්නේ නැතුව අතීතයේ පිළිබඳව ආපහු හාරා උස්සන්න හිතෙන පරිද්දට ආකර්ෂණීය රාමුවක් අපි පලම්දන්න බලාපොරොත්තු වෙනවා. ජානක හංසරාණි ආතරේ. හංසරාණි
ආදරේ මදාරා පර සතුවිලි ජීවිතේ මදිරාබමු මගේ සිත උදුරාගනු හංසයානනේ ආදරේ මදාරා පර සතුවිලි මිවිතේ මදිරාබමු මගේ සිත උදුරාගනු හංසරානේ ආදරේ මදාරා පර සතුවිලි ඉගිල්ලෙන්නට තටු සලා පියාපත් සවේ බලවෙලා ඉගිල්ලෙන්නට තටු සලා පියාපත් සවේ බලවෙලා අඳුරනාලෝ සොඳුරු සිහිනය එලිවෙලා ආදරේ මල් පලදරයි දුගී පැල රස මුසු කරයි ආදරේ මල් පලදරයි දුගී පැල රස මුසු කරයි රිදී මිනිමුතු මිල නොවෙයි මාලිගය සිත ගිය තැනයි හංසරානේ ආදරේ මදාරා පර සතුවිලි මිවිතේ මදිරාබොනු මගේ සිත ගුදුරාගනු හංසරානේ ආදරේ හංසරානේ ආදරේ හංසරානී ආදරේ මම දන්නේ මේ වගේ වචන අපිට හිතෙන්නෙත් නෑ වර්තමානයේ ලියන්න බලමු නුදුරු අනාගතේ මොකද මේ කාලවල ටිකක් සාහිත්‍යයට ගැඹුරු සාහිත්‍යයට බර වෙලා තමයි උගක් වදන් සැලසිලි කරේ ඒ වකට දැන් කරුණාරත්න අබේසේකරයන් ධර්මසිරි කමගේ එතකොට අපි කියමු සේකර චන්ද්‍රරත්න මානවසිංහයන් මහාචාර්ය සුනිල් ආරත්න වර්තමානයේ කරන වැඩේ හා සමානයි උන් අර ඒ තිබෙන සිංහලයේ තියෙන සන්නද්ධ භාව සහ මේ අලංකාර චමත්කාරය අර ඒ බසෙන්ම තමයි කෙසේ හෝ කියන්නේ තත් කළ තින්නේ ඒක දැන් අපූර්වට අපිට වැදිලා තියෙනවා ඒක කවුරුකත් ඒක ප්‍රතික්ෂේප කළත් නැහැ ඒකයි විශේෂය හොඳයි අපි පළමු විරාමයට යනවා ජානක වික්‍රමසිංහ ස්වකීය ප්‍රියතම ගීතාවලිය ඔබට අද දවසේ කයමින් අපිත් එක්ක මේ වින්දනය බෙදා හදා ගන්න පළමුවෙනි විරාමයට අපිට ඉඩ දෙන්න නොවන මිත්‍ර මිත්‍රයනි ඉතින් අද ජානක වික්‍රමසිංහ එක්ක අපි මේ ඔබ සමග ඔබ අප සමග කපුගේ මාස්ටර් එක්ක තියෙන විශාල සම්බන්ධතාවක් තියෙන කෙටියෙන් කියන්නේ ඒක. ඔව් දැන් ඇත්තටම කපුගේ මහත්තයා ගැන කියනවා නම් කැලුම් ඔයත් හොඳටම දන්නවනේ. ඔව්. අපි ජීවිතේ ලැබපු අපි ජීවිතේ අපිට හම්බ වෙච්ච සොඳුරුතම මිනිස්සයා ඒ විශාරදවරයා. මම කෙටියෙන්ම ඉවර කරන්න අපිව මෙතනට ගේන්න අපිව මෙතනට අපි වගේ පරපුරක් පොළොන්නරුව අනුරාධපුරේ පුලතිසි පුරවරය නුවර කලාවිය දෙක එකට බද්ධ කරන්නට එතුමා රජරට සේවයට ඇවිල්ලා මේ කරපු මහා විශාල කාර්යය තුල බිහිවෙච්ච ශිල්පී පල්ලේගම හේමරතන හිමියන්ගේ සිට මහින්ද දිසානායක මහින්ද චන්සේකර මහා පිරිසක්
ඊට පස්සේ නාලකංජන කුමාරලා අපේ කවුද මේ දිවුල් අයියා දිවුල්ගෙන මං වෙන මේකේ ඉන්න දිවුල්ගෙන අයියා එතකොට වේරලියද්දලා එතකොට අපේ ක්‍රිෂාන්ත මේ වගේ ඇත්තටම පරපුරක් බෙහෙ වුණා. ඒකද කෙටියෙන්ම කියන්න තියෙන්නේ බණ්ඩාර ඇහැලියගොඩ මහත්තයා කපුගේ මහත්තයා මිය ගිය දවසේ මට දෙනවා සින්දුවක් කියන්න. කියාගන්න බැරි වුණා. නමුත් කොහොම හරි කිව්ව පැය ගාණක් ගිහිල්ලා. ඒකේ තියෙනවා එක තැනක කැලුම් ගම්නියම් ගම්පුරා ඇවිදාප දැන හැඳින අපට මග කියා දුන් මහා ඇදුරුඳු ඔබය අපේ දුක ගැන අසන අපිට වැඩියෙන් අඬන Tamanටම ආදරේ නොකළ මිනිසා ඔබය. ඒක කරුම් දන්නවා. ඒක හරි. ඒ ඔහුගේ ස්වභාවය. සල්ලි මොනවා හරි අපි කියමු. දැන් ඔබටත් ඒ දැන්ටත් ඒක තියෙන්නේ. දැන් මේ මේකේ මේ ඔබ ගැන ලියලා තියෙන සටහන් වලින් එකක තියෙනවා බණ්ඩාර ඇහැලියගොඩ යන්නද කොහොමද ලියලා තින්නේ මේ අඬන්න බලාගෙන ඉන්න කෙනෙක් තමයි මොකද ඇහැට ඇඟිල්ලෙන් අයින්න ඕනත් නැහැ ඇඟිල්ල පෙන්වන්න නැති කියලා. ඇත්තටම අපි රත්නශ්‍රී විජේසිංහ මහත්තයා ගැන කෙටියෙන් හරි කියන්න ඕන. දැන් මේ එක සුසංයෝග තිබ්බනේ. දැන් අපිට තිබුණා අමරදේවස සහ අපේ මේ සේකරයන්ගේ සුසංයෝගය. ඉතින් අපූර්ව සුසංයෝගයක් තමයි කැලුම් කපුගේ මහත්තයයි රත්නශ්‍රී විජේසිංහ මහත්තයාගේ තිබුණේ. ඒ නිසා එතුමාගේ මේ ගීතේ ජනප්‍රිය වුණේ අවුරුදු 9කට පස්සේ. ඔව්. මේ කපුගේ මට කියලා තියෙනවා. ඔක දැන් තව මෙලඩියකට කලින් සල්ල කිවලටත් ගායනා කරලා තියෙනවා. ඒ නිසා ඇත්තටම මම මේකේ ආසම තමයි මේ වචන ටික තමයි මේ රත්නශ්‍රී මහත්තයලා ප්‍රථම ප්‍රේමය කියන එක. ඇත්තටම එක තැනක තියෙනවා තුරුළු වෙමිද නෙත් පියා ඔබගේ උණුසුමේ. සෙකන්ඩ් වර්ස් එකේ තියෙනවා සිඹිමි එකම හාදුවයි සොඳුරේ මගේ. ඇත්තටම කැලුම් මේ වචන මේ ප්‍රේම කරන්නන්ට ඉතාමත් සුන්දර වූ වචන. අපිටත් අතීතේ මතක් වෙනවා. උද්දීපනය වෙනවා. නැවතත් ප්‍රේම කරන්න හිතෙනවා. ඒ කියන්නේ ඉබේ තරුණ වියට සිත යනවා. ඔව්. සහ ඉබේ සිත තරුණ වෙනවා. සිත තරුණ වෙනවා. ඔව්. බොරුනම් ඔබ අත්දැක බලන්න මේ අපි ඉන්න අයත් සහ තරුණ වියේ ඉන්න අය බලන්න මේ ගීතය නැවතත් මේක හුඟක් ඇහෙන ගීතයක්. නමුත් විවිධ ස්වර වලින් විවිධ වෙලාවල් වලට ඇහෙනකොට වෙන වෙනම හැඟීම් එක්ක වෙන වෙනම ඒකාත්මික විය හැකියි. මම පුරුදු කියන්න බලන්න ජානක ගයාවි නින්ද නැති රැයි. නැතිරේ සඳ කඳුළු මීදුමේ හැංගිලා හඬන්නේ ඇයිද ප්‍රථම ප්‍රේමයේ තාරුකාදී ගිලී නිල් එළිය නිවේ වැහිපින් වැටේවි රෝස පෙති කඩා හැලේ කිලි පොලා සැලී යමින් නොහිම් සීතලේ තුරුළු වෙමිද නෙත් පියා ඔබගේ උණුසුමේ ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ හෙට උදේම අවදිවී යා යුතුව තිබේ නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ හැංගිලා හඬන්නේ ඇයිද ප්‍රථම ප්‍රේමයේ තාරුකාදී
ගිලි නිල් එළිය නිවේ ඇයි බින්දු වැටේවි රෝස පෙති කඩාලේ රැයගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ නටුවලට දෙතොල් තබා මලක් නැති ගසේ සිඹිමි එකම හාදුවයි සොඳුරේ මගේ නින්ද නැතිරයේ සඳ කඳුළු මීදුමේ හැංගිලා හඬන්නේ ඇයිද ප්‍රථම ප්‍රේමයේ දුකාදියේ ගිලි නිල් එළිය නිවේ වැහි බින්දු වැටේවි රෝස පෙති කඩාලේ හොඳයි නේද? ඒ කියන්නේ මේ අර ගැයීම කියන එකත් BBC විසින් පරීක්ෂණයක් කරන ලෝකෙම සමීක්ෂණයක් කරාම මේ ගයන්නන්ගේ රුධිර ධාවනය සහ සෞඛ්‍ය තත්ත්වයන් මස්තිෂ්කයේ ක්‍රියාකාරීත්වය එහෙම ඉතාමත්ම විශිෂ්ටයි. අසන්නන් ධ්‍යානයට සමවැදිලා ඊට අහනවා නම් ඔවුන්ටත් ඒහා සමානව අරකින් 100ක් ලැබෙනවා නම් ගයන්නන්ට අසන්නන්ට 75%ක්වත් ලැබෙනවා. ඒ කියන්නේ මේ නිරෝගී බවට ඉතාමත්ම උත්තම ප්‍රතිකාරයක්. සහ මේ වෛද්‍ය උපදේශක් හා සමානයි. ඔව්. ගැයීම සහ ගීත ඇසීම. දැන් අපේ තියෙනවානේ දැන් ඔය බ්‍රීතිං එක්සර්සයිසස් තියෙනවානේ. ඒක දැන් මුලින්ම මම හිතන්නේ අපිට තියෙන්නේ මේ ශාරීරික යෝග්‍යතාවය. ශරීරයේ හොඳට කියන්නේ Tamanට ඒ කියන්නේ මේ ස්පන්දන අභ්‍යාස ඒවා කරන්න තියෙනවා. ගොඩක් තියෙනවා කාරණා. නමුත් ඔබ කිව්ව කාරණේ ඇත්තටම ගොඩක් දුර්වල නම් හරි අමාරුයි. නමුත් ඒක ඒතර හුස්ම අල්ලන් ඉන්න ඒ ක්‍රමවේද එතකොට අපිට ඒ කරන්න දෙන අභ්‍යාස හොඳ ප්‍රමීණ දැන් පණ්ඩිත් අමරදේවයන්ගේ ගුරු තුමා තමයි ජෝග් මහත්තයා. එතුමා එනවා පණ්ඩිත් අමරදේවයන්ට අවුරුදු 70 ඇවිදි ලංකාවට. ආපු හැටිය විමලා අමරදේව මැතිණියකින් අහන්නේ මොකද්ද ගෙට ගොඩ වෙනකොටම මේ ප්‍රැක්ටිස් කරනවාද කියලා. අමරදේව සර්. ඉතින් බලන්න ඒ ගුරුතුමා ඒකෙන් දෙන පණිවිඩය අපිට මේ හැබැයි ප්‍රැක්ටිස් කරන්නේ නැත්නම් විමලා මේ කැම දෙන්න එපා කියනවා. කාරණා මේ අමරදේව සර්ගේ නෝනාට මේ කියනවා. ඒ අතරම මේ වගේ කාරණා වලින් අපිට තියෙන්නේ මේක මේ සතස අභ්‍යාසය කියන එක ඇත්තටම දැන් ඔබ කිව්වා අර මට පස්සේ කියන්න කියලා. දැන් මහාචාර්ය සුනිල්රත්නයන් කියනවා ගොළුවන් නොවන බොහෝ මනුස්ස ප්‍රාණීන්ට ගීත ගැයීමේ හැකියාවක් තියෙනවා. හැබැයි ඔහු හෝ ඇය ගායිකාවෝ නොවෙත්. ඔක්කොම ගීත ගයන්න පුළුවන්. හැබැයි ඒක මේ යම්කිසි ක්‍රමානුකූලව ගායකෙක් ගායිකාවක් කියන එක ඊට වැඩි විශිෂ්ට කර්තව්‍යයක්. ඒ කියන්නේ ගීත කියන්නෝ සහ ගීත ගයන්නෝ කියලා දෙගොල්ලක් ඉන්නවා. ඒ ගීත කියන්න හැමෝටම පුළුවන්. අපි දැන් අර හැමතිස්සෙම කියනෝනේ පොඩි දොර නැතුණා බාත්රූම් එකේ දොර ඇතත් නැතත් ගායකයෝ ගායිකාවෝ ඉන්නවා. හැබැයි කොහේ හරි ගිහලා ඉස්සරහට ගිහලා මේ ගැසෙනක ඉස්සරහට කියලා ගීතයක් ගායනා කරන්න කියන්නේ ඒක පොඩි මේ ඩෙත් ෆෝබියා මරණ බියෙන් එකක් නේ. ඔව්. මේ ජනතාවක් විශාල ජනතාවක් මැද්දේ තමන්ගේ ආත්මීය කාරණාවක් ඉදිරිපත් කිරීම.
ඒකේ 75% දේ තමයි ගැයීම සහ කතා කිරීම. මරණ බය හා සමානයි. ඔව්. ඉතින් ඒ වගේ දේවල් ජයග්‍රහණය කර අය තමයි අර මේ කැපී පෙනෙන්නේ. මේ ඔබ දැන් කතා කරන අපි දෙන්න ගියොත් මේ අපි දෙන්න සාමාන්‍යයෙන් කතා කරනකොට කලොම් මට ඇත්තටම ඒවා එනවා. මොකද හේතුව ඔබ ගන්නේ ඒ වගේ දේවල්. ඔව්. ඒතර මාව නිතරම මේ ප්‍රෝග්‍රෑම් එකේ ඉන්නවා කියලා නෙමෙයි මම හිතන්නේ. අපි දෙන්න අර හවස කතා කරන්නේ. ඉතින් මේ හවස අපි එහෙම තමයි කතා කරන්නේ. ඒ අනගම අපි ගීතයක් දෙකක් කියනවා මේගොල්ලොත් එක්ක එක්කවල මේ සමීපතාව මේ ආසන්න බව තමයි මේ මම හිතනවා මේ වගේ වෙලාවට අත්‍යවශ්‍යයි. අඩ අඳුරේ ඉඳගෙන අපි මේ විවිධාකාර දේවල් කමින් බොමින් ඔව් ඔබේ නිදහස ඔබ උපරිමයෙන් භුක්ති විඳින්න ඒ සඳහා අපි ඒකට තව අදහසක් ඔබට සප්පායම් කරනවා. ඒකයි මේ කරන්නේ. මහාචාර්ය කාලෝ ෆොන්සේකා අපේ මහා ඇදුරාණන් ඒ ගීතයක් ඔබ ඊටකට තෝරගන්නේ. මොකද මේ එතුමන් අපේ ඉතාමත්ම මේ අපි හැමෝටම ගුරුවරයෙක් දෙමාපියෙක් හා සමාන. දැක්කම් මොනවා හරි හිත හැදෙන දෙයක් කියලා යන කෙනෙක්. මට මේ එතුමන්ගේ ඒ වගේම හරිම මේ අල්පේශාක්‍ය මහත්මයෙක් කෙනා බොහොම මේ ඇඳුම් පැළඳුම් පවා යෑම්වීම් කෑම්වීම් සියල්ලක්ම ඔහු මේ බොහොම අර මහ පොළොවේ හොඳ හැටි දෙපාය තබාගෙන කටයුතු කළේ. මට එතුමන්ගේ මේ අන්තිම කැමැත්ත සටහනේ මම එකක් මේක බොහොම සුරකිව තියාගෙන ඉන්නවා. මේක ජානා මේ එතුමන් මිය ගියාට පස්සේ මේ යන්න ඔන්න මෙන්න අතරතුරේ ඔබ වැඩිපුර එතුමා බලන්න ගිය සහ ඔබට සම්පූර්ණ අවසරයකුත් තිබුණා එතනට යන්න. ඒ එක්කෙනෙක් ඔබ. එතුමාගේ සටහනේ තියෙන්නේ මේක ඇත්තටම අපි හැමෝටම වටින මේ අනිත්‍ය පිළිබඳව කතාවක් දෝ කියලා මට සැකයක් මතුවෙනවා. සැකයක් කියන්නේ ශාස්ත්‍රවේදුන්ගේ දෙසුම කොයිතරම් නිවැරදිද ඒවා කරේ තියාගෙන ඉන්නේ නැතුව පිළිවෙතක් හැටියට නොකිරීම මොනතරම් අභාග්‍යයක්ද කියන එක තමයි අපිට දැනෙන්නේ. එතුමන්ගේ සටහන තමයි මගේ මලකඳ කිසිදු උත්සවයකින් තොරව කිසිදු දේශපාලන කතාවකින් තොරව හැකි ඉක්මනින්ම ප්‍රාග්‍රම වෛද්‍ය පීඨයට බාර දෙන්න. ඒ ගෙන යන විට රතු කමිසයක් සහ සුදු කලිසමකින් පමණක් සරසන්න. කැලුම් මහාචාර්ය කාලෝ ෆොන්සේකා. දැන් ඔකට කියන්න දෙනවා කැලුම් දැන් මම ගායක සංගමේ සභාපතිවරයා හැටියට මම ඕනම මලගෙදරත් අපි කට්ටිය එකතු වෙලා අපි කරනකොට මං විශේෂයෙන්ම බලපුවාම මට හැරෙන්න බැරි වුණා එතුමාගේ දේහය ඒ කටයුතු අවසාන. මං හිතන්නේ කැලුම් මම මුස්ලිම් වරුන්ගේ දකින දෙයක් තමයි මේ ඔවුන්ගේ මරණ කටයුත්ත ඉතාමත්ම හොඳින්. මම නම් කියන්නේ මම දැක්ක ඉතාමත්ම කරදරයක්. ඇත්තටම නෑනේ කැලුම්. මමත් බලාපොරොත්තු වෙන්නේ ඒ විදිහට තමයි. කතාවක් තියෙනවා ඉන්න කොටත් කරදරයක් නෑ. මරුණමත් කරදරයක්. කරදරයක් නෑ. ඒතර මම හිතන්නේ එතුමා ඇත්තට මේ වගේ අල්පේජ ජීවිතයක් ගත කරාට ඔහු ඉතා බර ඔහුගේ ඇඟේ චූටි ශරීරයක් තිබුණාට එතුමා මිනිසුන්ට ආදරය කරපු දොස්තරවරයෙක්. මහාචාර්යවරයෙක්. විශාල හදවතක්. ඒතකොට එතුමා මේ මම හිතන්නේ දොස්තර මහත්තයෙක් සල්ලි නොගෙන මේ ප්‍රතිකාර කරන්න ඒ කියන්නේ සාමාන්‍ය ප්‍රයිවට් ප්‍රැක්ටිස් කියන එක. ඔව්. නමුත් එතුමා එහෙම නෙමෙයි හැම කෙනෙකුටම Tamanට පුළුවන් හැම අවස්ථාවේදීම කවදාවත් මුදල් ගන්නේ නැතුව ඒ කටයුතු ඇතරම කළා. ඒක හරි ගෞරවයක්. දැන් මේ ගීතේ ඇතරම මට දැන් මේක ඔබ ඊට පස්සේ නවත්තනවා මාව. දැන් මම කැමති කියන්න ඇතරම මගේ පරමාදර්ශී ගායකයා තමයි සුනිල් ලෙදරසිංහ. දැන් මේක මේ සමුද්‍රවෙත්ත සිංහ ලියපු ඒ කියන්නේ මේ සුනිල් අධ්‍යාත්මික ස්වරය කියන පොතේ ඔහු සඳහන් කරලා තියෙනවා මම ජානක වික්‍රමසිංහගේ පරමාදර්ශී ගායකයා සුනිල් ලෙදරසිංහන් කියලා. ඒ වගේ අපිට ඉන්නවා කපුගේ මහත්තයා, ඒ වගේම මට දැන් එඩ්වඩ් ජයකොඩි මහත්තයා. ඒ තමයි අපේ පරමාදර්ශී ගායකයෝ. ඒ අතර දැන් මේ අනුකරණය නොවේ අනුගමනය කිරීම. අනුගමනය කිරීම. ඉතින් මම ඒ නිසා ඇත්තෙන්ම මම සුනිල් ලෙදරසිංහන්ගේ ගීත වලට පොඩි කාලේ හරියට මේ ආසයි පෙරේතයි. ඉතින් කියන්නත් ආසයි. ඒ නිසා මම හිතනවා ඒ පුරෝගාමින් හැටියට ඒ කටයුතු වලින් අපි ඇත්තටම සුනිල්ලාට මේ පින් දෙන්න ඕනේ ඒ ගීත ගායනා කරලා අපි මේ ආවේ මෙතනට ශීර්ෂ ප්‍රණාම. ශීර්ෂ ප්‍රණාමයි. අපි අහමු මේ නැවතත් අපේ වර්තමානයේ මහා තනු දන් දෙන්න රෝහණ වීරසිංහ. ඔව්. ඒ කියන්නේ මියුරු තනු දන් දෙන්නේ ඔහු කියන ගීත 3000ක් හදලා තියෙනවා එකිනෙකට වෙනස්. මට හිතා ගන්න බෑ තාමත්
ඔහු ඇත්තටම මේ ශාස්ත්‍රූන් වරුන් එක්ක ඡායාරූපයක් තියලා ඇදහිය යුත්තේක් කියන්නේ මගේ මතය. ඇත්තම කැලුම් ඉතින් මට හිතා ගන්න බැරි කෙනෙක්. අපිත් කැලුම් දැන් මේ ඇත්තම ආචාර්ය රෝහණ වීරසිංහන්ගේ කියන්නේ ප්‍රබල තනු කීපයක් තනු රචනා සංගීතය මගේ ගීත කීපයක්ම තියෙනවා ප්‍රබල. ඉතින් ඒ කියන්නේ ඇත්තටම එතුමා ඕන කෙනෙක් ගන්න මේ යන නාලිකා ඔස්සේ මේ යන කැසට් පට CD මේ අවුරුදු ගාණක් ආපු හැම තැනම බැලුවොත් එතුමාගේ ගීත ගොන්න මේ වැඩසටහනේ එක්කෙනෙක් හරි එක ගීතයක් හරි කියනවා. මේකෙත් බැලුවොත් මම ඇත්තටම නන්දා මාලිනී මැතිණියගේ ඒ ගීතයත් දැන් මේකෙත් ඇත්තටම මේ කාලෝක්ස් මේක හදලා තියෙන්නේ මම දන්නේ තනුව ඔව් සංගීතය බහුතර ගීත සංඛ්‍යාවක බිහිවීමේ ගෞරවය හිමි වෙන්න ඕන ආචාර්ය රෝහණ වීරසිංහන්ට. ඔව් ඒතරම් ප්‍රිය සහ ප්‍රියමනාප වෙන්න සහ කාගේ ආදරයට ලක් වෙන්න ප්‍රධාන හේතුව තමයි එතුමා හොඳ හැටි අතිශය චාම් හැමෝමත් එක්ක ලෙන්ගතව කතා කරන ඒ මහා පුරුෂයාද කියලා ඒ පුදුමය අපිට ඔහු නිරායසෙන් උමනාවෙන් කරන එක නෙමෙයි. ඔව්. ඉබේ ඇවිත් මචං කියලා හැමෝටම මතයි. ඒනම් තරුණ වෙන්න හදනවා. ඔව් ඒ තරුණ වෙන්න හදනවා. ඔයාලා තියෙන අපිට ඕනෑට කියමු. හැබැයි hina වෙලා කතාවක් දාගෙන ඉන්න තරම් සනීපයක් ඔහුට කවදාවත් නැහැ. ඒ හැම එකෙම ඔහු යම් දෙයක් හැඩක් හදා ගන්නවා ඊළඟ කටයුත්ත සඳහා. ඒක තමයි මට දැනලා තියෙන අනුමානය. අපි මේ ගීතේ හම් ප්‍රේමිත විතර අපි කතා කරා වැඩිද මන්ද? රුදුරු තුරු අදුලේ තියුණු කටු අතරේ දිලෙන සියුමැලියේ ඔබයි ජීවන සුවඳ දෙන්නේ රෝස කුසුම මගේ ජානක වික්‍රමසිංහ. රුදුරු වදුලේ තියුණු කටු අතරේ දිලෙන සියුමැලියේ ඔබයි ජීවන සුවඳ දෙන්නේ රෝස කුසුම මගේ රෝස කුසුම මගේ මහදේ රන් සුඹුක ඔබ තබලා නිරන්තරේ රැකගනිමි පුබුදුවලා සුවඳ විඳිමින් ඉඳිමි සැමදා දැස වැසෙන තුරා දැස වැසෙන තුරා රුදුරු තුරු වදුලේ තියුණු කටු අතරේ දිලෙන සියුමැලියේ ඔබයි ජීවන සුවඳ දෙන්නේ රෝස කුසුම මගේ රෝස කුසුම මගේ සිත සැනසේ ඔබ දසුනේ මුතුමති මුදුමති සිත සැනසේ ඔබ දසුනේ රුදුරු තුරු වදුලේ තියුණු කටු අතරේ දිලෙන සියුමැලියේ ඔබයි ජීවන සුවඳ දෙන්නේ රෝස
කුසුම මගේ පුදුම මේ මියසි නැලවිල්ලක් නේද ඒ ගීතය ඇත්තටම මේ ඕන කෙනෙක් රාක්ෂයෙක් වුණත් දමනය කළ හැකි. එක මොහොතකින් ලේ කුපිත වෙච්ච කෙනෙක්ව හරි ලේසියෙන් දමනය කරන්න පුළුවන් ගීතයක් හා සමානයි. එච්චර රෝස කුසුම මගේ. ඒ කියන්නේ සුවඳ විඳින්මින් හිඳිබි සැමදා දැස වැසෙන තුරා. හරිම ලස්සනයි. හොඳයි. මම හිතන්නේ අපේ විරාමයට ඉඩ ප්‍රස්තාව ලබා ගත යුතුයි. ඊට පෙරතුමා කැමති කියන්න ලක්ෂිත සිරිසෝම ත්‍රිකුණාමලෙන් දැන් අපි දිහා බලන් ඉන්න හැමදාම මානෝන මම රහ දන්න දැස මග බලයි ඉබේ කියලා ඔහු සටහන් කරලා තියෙනවා. ඒ වගේම තව තියෙනවා දෙකක් තුනක්. ඔව්. සෝමපාල හබරා දුව වනුදුලි කාලයක් වැඩ කරපු අපේ සහෘදෙක්. ඔහු දැන් මම හිතන්නේ ඈත රටක ඉන්නේ. නියමයි යමු ඉදිරියටම සුබ පැතුම්. නමුත් දේශපාලනය සහ දේශපාලකයෝ නම් ගෙන්වන්න එපා ප්ලීස්. කවුද යාගේ නම? සෝමපාල හබරාදුව. සෝමපාල හබරාදුව මහත්තයට කියන්න මාත් ඒ අදහසම ඉන්නවා වගේ. ඒ කියන්නේ 100,000ක් එකගයි. අර ඔක්කොම යාළුවොත් ඉන්න තරහ වෙයි. නෑ. ඔවුන් කතා කරන ගීතේ වෙන එකක් නේ. මේ අපි කතා කරන්නේ අපි නලවන සහ වින්දනයට පත් කරන ගීත. විරාමයට යනවා. ඉක්මනින් ඔබ කරා නැවතත් රසවතුන්ගේ සමහර මේ මැසිවිලි ගැනිවිලි බොහොම මේ සංවේදී වැඩි නේ. ඒ කියන්නේ පතුලෙම ඉඳගෙන ඒ කියන්නේ ඉවසීමේ කෙරෝලි මියුසියමට කොටිම සීමාවක් නැහැ. ඒ ඉවසීමේ සීමාවක් තියෙනවා කියලා හිතනවනේ. දැන් ඕක තමයි දැන් කැලුම එක තැනක දෙනවා සාහිත්‍යයේදී රන්ද්‍ර ගවේෂකයෝ කියලා කියනවා මේ නිතරම වැරදි සොයන්නාගේ. දැන් මේ සමහර අය ඉන්න බලපුවාම සිදුරක් නේ සොයන්නේ. ඒ නිසා හරි අමාරුයි නායකත්වයක ඉන්නකොට නිතරම බලන්නේ වැරද්දක් සොයන්න හොඳ දෙයට වැඩිය. ඒ නිසා හරි අමාරුයි කාර්යයක් ඇත්තටම කියනවා නම් හැමතැනම. ඒ කියන්නේ මේ අපේ ශාස්ත්‍රය විතරක් නෙමෙයි නායකත්වයට බොහෝ විට හරියටම නිന്ദා අපහාස තමයි තියෙන්නේ. ඒක තමයි මේ උඩ ගියාම වැඩිපුර ඉස්සෙල්ලම් පෙන්නේ පස්සනේ. හරියට හරි. ඒ පස්ස ගැන තමයි කතා කරන්නේ. මේ උඩ යෑම ගැන කතා කරන්නේ. ඒක තමයි ඇත්ත කතාව. ඒක මරු. ඒක මේ සමහරුන්ට මේ දැනෙන්නෙත් නෑ. මොකද මේ සමහරවිට පුරුදු වෙලා තියෙන අනුන්ගේ ඇද සෙවීම තමන්ගේ මේ අර පොල් පරාලේ සම්බන්ධයෙන් නෙමෙයි අනුන්ගේ ඇහි තියෙන මොකක් හරි චූටි කට්ටක් පිළිබඳව කතා කරන එක. එතකන් ඔහුගේ මහා වැරදි ගොඩක් තියෙනවා. ඒව හදාගන්න. මේ ඊළඟට ඔබ තෝරන ගීතය අපේ ටාසන්ගේ ගීතයක්. ඔව්. දන්නවද ටාසන් කෙනෙක් කියලා? නිහාල් ජයවර්ධන තමයි ශ්‍රී ලංකාවේ රූපවාහිනී කාලේ ටාසන් චිත්‍රපට කොටස් වශයෙන් ගෙනාපුවාම ඒ ටාසන්ට සිංහලෙන් හඬ කෙව්වේ නිහාල් ජයවර්ධන. ඉතින් නම් ඔහු ටාසන් හැටියට තමයි අපි හැදුනේ. මට අපිට හම්බෙන්නෙත් 80 දශකයේ අගභාගයේත් මේ ඇවිල්ලා මේ ඩොමි ජයවර්ධනගේ පුත්‍ර රත්නය. ඔව්. අපේ ප්‍රකට ලේඛිකා බුද්ධිනි ජයවර්ධනගේ පියාණන් මේ පුදුම ගායකයෙක්. ඇත්තටම කැලුම් දැන් මම මේ ගීතේ තෝරගන්න හේතුව තමයි මේ ගීතේ ගායන ශෛලිය. ඒ කියන්නේ ඇත්තෙන්ම පුදුම අන්තක කරුණාබේසේකර මහත්තයා ලියලා තියෙන මේ ලියවිල්ල. මේකේ සංගීතය මම ආසම දේ තමයි පිනට ලැබුණ මියුලැසියේ. ඇත්තටම කැලුම් මම දන්නවා ඔබ ඔබේ බිරිඳට හරිම ආදරේ. මං ළඟින් ඔබ අසුර කරන නිසා. මොකද මේ අපේ පිනට තමයි මේ අපේ මට බිරිඳෑවරු ඔබත් එහෙම ලැබිලා තියෙන ඇත්තටම ඒ නිසා අනිත් තැනට මං හරි ආසයි කැලුම්. දැන් මට තේරෙන පාළුව ඔබට බාර දෙනවා. තනිකමෙන් ජීවත් වෙච්ච කෙනෙකුට මේක මහා ලොකු දෙයක්. ඉතින් ඒ වගේ අර අපි නවල ඔක්කොට පිවිසමු සඳතරු සැනකෙලිය. මම හිතන්නේ මේ ගීතේ පුරාවට තියෙන මලානික බව එක්කෙන සතුට. දෙයට ඔහු කියනවා මේ තනියමයි විඳින්නේ ඔබත් එක්ක. ඔව්. මේ තනිකම අවශ්‍ය වෙන්නේ වෙන කවුරුක්වත් අවශ්‍ය වෙන්නේ නැහැ. හරියට හරි. එහෙමයි ඉන්නවා. ඔව්. සමහර වෙලට ඉන්නවා මේ ඒ කෙනා හෝ ඒ තැනැත්තිය පමණයි අවශ්‍ය.
ඒ ජීවිත ගමන එහෙමයි ඉන්නවා පොඩක්. ඕකේ ඇත්තටම ඒක හරියටම දැනෙන්න පටන් ගන්න අවුරුදු 45 ඉක්ුත් වුණාට පස්සේ. ඒක ඔබටත් මටත් අපි ඔක්කොටම හරියට හරි. ඒ කියන්නේ මුල් කාලේ එහෙම ඇවිල්ලා ඒ කියන්නේ මම හැමතිස්සම කියන එකක් තමයි කසාද බඳිනවා නම් පළමුවෙනි Tamanට Taman කොන්දේසියක් දාගන්න ඒ තමයි ජීවිතයේ සිද්ධ වෙන පළමුවෙනි රණ්ඩුව හෙටට කල් දාන්න. හැමදාම කල් දානවනේ. ඔව්. ඊට පස්සේ අර නිවි සැනෙහි ආපහු යථා තත්ත්වයටපත් වෙනවා. ඔව්. එහෙම තමයි අඹුසැමියන් Tamanගේ මට මං ගීතයක මට ඉබේ ලියුණා මේ බත ඉදිනකම් විතරයි. ඔව්. තියෙන තරහ මරහ ඔක්කොම. එච්චර වෙලා යන්නෙත් නැහැ සමහර විට. සමහරුන්ට එහෙම යන්නෙත් නැහැ. කොහොමද දැන් මේකේ ඇත්තටම තියෙන්නේ ඔබ හරියට බලන මේ ගීතමය ආකෘතියේත් පේලි තුන බැගින් තියෙන. හතරක් නැහැ. ඔව්. නාරද දිසාසේකරන් මේක මේ සංගීතවත් කරලා තියෙන්නේ. මේක ඇත්තටම මේ අපි හැමෝටම සමීප ගීතයක් අහලා බලන්න ප්‍රියදර මිතුරුනි. මම විශ්වාස කරනවා මේ වෙලාව හොඳම වෙලාව මේ ගීතය බොහොම මේ ප්‍රේමණීය මැදියමකට අමාරු ගීතයක්. ඉන්නේ ගායන ටිකක් අමාරු ගීතයක්. ගායකයෙකුට අමාරු නෑ. ජානක වික්‍රමසිංහ රොණට ඇදෙන සමනටි සම. ඇදෙන සමනලියක විලස අරුණ සීතේ කනට කොඳුර ගයන මා නොගැයුව ගීතේ පිනට ලැබුණු මියූ ලැසේ සැතපෙන මගේ රොණට ඇදෙන සමනලියක විලස අරුණ සීතේ කනට කොඳුර ගයන මා නොගැයුව ගීතේ පිනට ලැබුණු මියූ ලැසේ සැතපෙන මගේ දෙතේ මල් පෙති පාවඩ අතුරා ගෙට කැන්දන් එනවා මල් පෙති පාවඩ අතුරා ගෙට කැන්දන් එනවා රුන්සුනු තවරා අඹරා සුවඳින් නහවනවා දැන් මට තේරෙන පාළුව ඔබට බාර දෙනවා රොණට ඇදෙන සමනලියක විලස අරුණ සීතේ කනට කොඳුර ගයන මා නොගැයුව පිනට ලැබුණු මියූ ලැසේ සැතපෙන මගේ දෙතේ දිමුතු රුවන් මිනි පරයා හිනහෙන ඉනහෙන මියුලැසියේ මගේ හදවත
එකලු කරන සරණවර එළියේ අපි නව ලොවකට පිවිසිමු සඳතරු සැනකෙළියේ රොනට ඇදෙන සමනලියක විලස අරුණ සීතේ කනට කොඳුර කොඳුර ගයන මා නොගැයුවදී පිනට ලැබුණු මියුලසියේ සැතපෙන මගේ දෙනෙතේ. ඔබේ ගීත ගිණුමේ කොච්චරද ඔබගේ? ඔබේ ගීත ගිණුමේ කොච්චරද සාමාන්‍යයෙන් දැන්? ගීත ඔබේ දෙකත් සමග 190-200කට විතර. ඔව්. මේ ගීතේ ඇත්තටම මේ සංගීතය කියන්නේ ගෙදර ඉඳන් මම හිතන්නේ මිල්ටන් පෙරේරා මිල්ටන් මල්වාඩි චිත්තමේ තමන්ගේම සමහර තනු තමන් විසින්ම හදාගත්ත ඒවා. ඊට පස්සේ සංගීත වේදිකාවට තීරවල ඔහු විසින් තමයි ගීතය ආත්මය ඉතුරු සැකිල්ලේ සෙසු අවයව ටික එක්කව කරා. ඉතින් මේ විරහවේ රජු. ඔව්. එතකොට මේ විරහවේ කියන්නේ ශ්‍රී ලංකාවේ ගායන ක්ෂේත්‍රයේ කඳුළු බිඳුව හැටියට නහුව හැඳින්වුවේ මිල්ටන් පෙරේරා. කුඩා ශරීරයක් තිබිච්ච මේ මෙතුමා කරුණාරත්න අබේසේකර මේ තුන්දෙනාම කුඩා ශරීරෙ තිබිච්ච අය. මොහමඩ් සාලිත් එහෙමයි. වැඩිපුර සාලි මාස්ටර් ගැන සඳහන් වෙන්නේ අපි එතුමාවත් මතක් කරනවා. එතුමා තමයි පස්සේ මේ සංගීත නිර්මාණය කරන්නේ. මේ ගීතය මේ වෙලාවට ඉතාමත් හොඳ ගීතයක් බව ඔබට දැනේ. ක්‍රියාදර මිත්‍රයනි අපි අහලා බලමු. ඒ කියන්නේ පොඩි නිකන් චේන්ජ් එකක්. එහෙම නැත්නම් වෙනසක් දෙන්නේ ජානක වික්‍රමසිංහගේ හඬින් ජේ මිල්ටන් පෙරේරාගේ ගීතයක්. අහන්න ලැබෙන එක බොහොම විරල සතුටක්. අපි හම්. ප්‍රියංකරගෙන් බැනුම් අහන්න වෙයිද දන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. නියත වශයෙන්ම එහෙම වෙන්නේ නැහැ. අපි බලමු. මොකද වෙනම පැත්තකට මේක අපිව හරවලා මට කියන්න කියලා තියෙන්නේ. විශ්වාස කරන්න. පුළුවන් දැනග. හරි. මහදෙරන පිටින් හැමමුවකින් පිටවන්නේ අපේ ආදර කතන්දරේ අපේ ආදර කතන්දරේ පෙති ඇරෙන මලේ දිය පිරෙන විලේ මුළු දවසෙම පැවසෙන්නේ අපේ ආදර කතන්දරේ අපේ ආදර කතන්දරේ වන විහාංග තුඩින් බට පඳුරුඩින් දස දිගතෙහි විහිදෙන්නේ වන විහාංග තුඩින් බට පඳුරුඩින් දස දිගතෙහි විහිදෙන්නේ අපේ ආදර කතන්දරේ අපේ ආදර කතන්දරේ උඩුගුවන යටින් මහදෙරන පිටින් හැමමුවකින් පිටවන්නේ අපේ ආදර කතන්දරේ අපේ ආදර කතන්දරේ
ගංරල පතරේ එපිකම් කර සැඟවෙන්නේ සිතිජය අතරේ ගංරල පතරේ එපිකම් කර සැඟවෙන්නේ අපේ ආදර කතන්දරේ අපේ ආදර කතන්දරේ උඩුගුවන යටින් මහදෙරණ පිටින් හැම මුවකින් පිටවන්නේ අපේ ආදර කතන්දරේ අපේ ආදර කතන්දරේ පෙති ඇරෙන මලේ දිය පිරෙන විලේ මුළු දවසෙම පැවසෙන්නේ අපේ ආදර කතන්දරේ අපේ ආදර කතන්දරේ පුදුමාකාරව කියන්නේ විනයකුත් සමග ගීත ගැයිය යුත්තේ කෙසේද යනවාද අපි තහවුරු කරමින් සිටින්නේ නා ඒ කියන්නේ විනය සහ හැඟීම් මේ සියල්ලත් එක්ක මේ පරණ ගීත ටික තියෙන මතකයක් අලුත් කරගෙන තමයි අපේ ආදරයත් අලුත් කරගෙන සහ ඒ ගීත ටික අපි ඔක්කොම ප්‍රේමිතුන් ඔබත් එක්ක බෙදා හදාගෙන ඇත්තටම කලුම් දැන් ඒක තමයි දැන් මම කියද්දී මම මේ දැන් මට ඇත්තටම මම මේ ප්‍රෝග්‍රෑම් එකේ ඉන්නවා කියලා නෙවෙයි මට මේ ගීතේම මම ඇත්තටම නිකන් කොටසක් මම රාගයක් ආශ්‍රිතව නිකන් රාග ගායනයක් වගේ මට ඒක හරියම ආසාවෙන් මට ගායන මගේ ගායනයේ කොච්චර දුරට සාර්ථකද දන්නේ නැහැ. ඒක ඉතින් අහන්න ඕන මේ චලකගෙනුයි ප්‍රියංකරගෙන. ඔතන අපි විරාමයකට යනවා. තව එක අවසන් ගීතයක් තියෙනවා. ඒකත් පුටියක් මවිත කරන ගීතයක්. ජානක සාමාන්‍යයෙන් එවැන්න ගායනා කරයි දූ කියන සැකයත් එක. නමුත් මේ වැඩසටහන ආවන් පස්සේ ඕන කෙනෙක් බය නැතුව තමන්ගේ අතීතයත් එක්ක ජීවත් වෙන්න තැත් කරනවා. ඒකේ තව එක අවස්ථාවක් තමයි එතනට යන්නේ. අපිත් එක්ක ඉන්න කියලා ඔබට ආරාධනය කරනවා. මධ්‍යම රාත්‍රියට ආසන්නයේ මම හිතන්නේ වෙලාව බලලා හිම අවසාන ගීතයට රැස්ට් වෙන්න හොඳ ගීතයක් අපි රසවත් ගීතයක් ඒ සඳහා එනකල් අපිට මේ විරාමය ලබා දෙන්න. කැමති ඔබේ ගෙදර ඔබ 100% ෆැමිලි මෑන් කෙනෙක්. මොකද මේ පොළොන්නරුවේ ඉඳන් ඇවිත් ගල්කිස්සට ඇවිත් එතන පැලපදියම් වෙලා ඊට පස්සේ ගායන වෘත්තියට අමතරව තවත් ක්ෂේත්‍රයකට අත තියලා ඒකිනුත් යම් ජයග්‍රහණයක් ලබාගෙන මොකද ඒ කාලේ ඇත්තටම ගායන ක්ෂේත්‍රයෙන්ම මේ දියුණු වෙන්න අමාරුයි කියන සැක සංකාව නිසා තමයි ඔබ වෙනත් වෘත්තියකට යොමු වන්නේ. හැබැයි ඒක ව්‍යාපාරයක් ඒකත් සාර්ථක කරගෙන බොහොම යසට ජීවත් වෙනවා. ඉතින් මේ ගැන පොඩ්ඩක් කියන්න. ගෙදර තොරතුරු එහෙම පොඩ්ඩක්. ඇත්තටම දැන් කලුම් මගේ පිනට ලැබුණ මියුලැසියේ සැතපෙන මගේ දෙනෙතේ. ඇත්තටම මම හිතන්නේ කාන්තාවක් අපි වගේ ගායකයෙකුට හොඳ දිනදක් ඉන්න ඕන. කලුම්ටත් එහෙම වෙන්න ඕන. මොකද හේතුව නැත්තම් අපිව තේරුම් ගන්න බැයි නම් අපිව ඇත්තටම හොඳට තේරුම් අරගෙන එයාට වැඩ කරන්න බැයි නම් හරි අපහසු වෙනවා විවාහ ජීවිතේ ගෙනියන්න. එතකොට සාර්ථකව අපිට යන්න අමාරුයි. ඒ නිසා මේ අපි ඇත්තටම කැලුම් අපිත් පොඩි වංගු තියෙනවානේ සමහරවිට අපි ඒ තරහ ගන්න බැරි කතා කරන්න බැරි සමහර ඇත්තට කතා කරන්න බැරි නිසා තරහ ගන්න බැරි සමහරට ඉතින් ඒ වගේ නමුත් ඇය මේ දරාගෙන ඉන්න ඒ නිසා මම ගොඩක්ම ගෞරව කරනවා. ඇත්තටම කැලුම් මගේ දුව වෛද්‍යවරියක්. ඇය පොළොන්නරු රෝහලේම එයා දැන් සේවය. ඒක විශාල සතුටක් නේ. හරි සතුටක් කැලුම් හිතා ගන්න බෑ මගේ නෑයෝ පරපුර ගමේ අය හරියට දුවට ආදරේ. ඒ වගේම මගේ පුතා ඉංජිනේරුවරයෙක් හැටියට මේ සොෆ්ට්වෙයාර් මෘදුකාංග දැන් කන්සල්ටන්ට් කෙනෙක් හැටියට ඔහු වැඩ කරනවා. ඒ ගෞරවය මම හිමි කරන්නේ ඇත්තටම මේ මගේ පුත්‍රයා ව්‍යාපත් වෙලා ඉන්නේ අපේ ජයන්ත චන්ද්‍රසිරිගේ සුලක්කනා දියණිය. ඔව්. ඉතින් මම හිතන්නේ මම දැන් ආපහු හැරලා බලනකොට කැලුම් අපි දෙන්න ගොඩක් එකට හිටපු කාලයක් තිබුණා. අද දුරස් වෙලා හිටියත් අපේ සෙනෙහස කල්යනා මිත්‍ර භාවය නැති වෙලා නැහැ. ඒ වගේ මගේ සහෘද නිහාල් අපේ එදිරිසූරියදී අපි ඔක්කොම එකට වැඩ කළා. ඉතින් මම හිතන්නේ නිහාල් ආපහු හැරලා බලනකොට මම අද ගායක සංගමේ මුළු ගායිකාවන්ටම යම් කිසි දෙයක් කරන්න කීර්තියගේ සභාපතිත්වයෙන් පස්සේ අත රොහානුයි මමයි ඉතින් මේ වැඩ ටික කරගෙන යනවා.
ඒකෙන් අප්‍රමාණ සතුටක් අවුරුදු 3මාරක් මම ලේකම්වරයා හැටියට විශාල වැඩ සම්මත කරන්න පුළුවන් වුණා. ඉතින් ඒ සතුට තියෙන මොකද කැලුම් බොහෝ අය තනියම ජීවත් වෙන්න හදනවා. ඉතින් මම ඒකට එච්චර කැමති නෑ. සමහරලාට මං කිව්වේ ඔබට අර නින්දා පහසත් විඳිනවා කියලා. පාඩුවේ ඉන්නවා නම් ඔය මොකුත් නෑනේ. ඒ නිසා මම ඒ ක්‍රියාවන් තුළින් මම සතුටක් ලබනවා මිසක කැලුම් මම ඒකෙන් කවදාවත් අසතුටක් විඳලා නැහැ. මම හිතනවා මගේ සාර්ථකත්වය සියලු දේ තියෙන ඒ වගේම තමයි මම මතක් කරන්න ඕන මේ මගේ මාව මෙතනට ගේන්නේ මට උදව් උපකාර කරපු බොහෝ පිරිස් නම් වශයෙන් කියන්න බෑ. මගේ අක්කා රාණි, මගේ අයියා රාජා, එයාලා ගෙවල් වලට කියපු නම් ඒ වගේ මගේ මස්සිනාලා දෙන්න තුන්. ඉතින් ඒ වගේ හැම කෙනෙක්ම මම මේ අවස්ථාවේ ඉදිරියට තල්ලු කරන්න තමයි හැමතිස්සෙම ඉදිරියට ගෙන යන්න. ඇත්තටම කරුම් දැන් ගොඩාක් අයට කිව්වනේ මං කෝච්චියේ නැගලා ආවේ කොළඹට 1989 සරල ගිය වලට. නමුත් කරුම් මේ මම ආපු වෙලාවෙ ඉඳලා දැන් සමහර අයට තිබුණානේ කැපිලි කෙටලි තියෙනවා කියලා. ඇත්තෙම මට ඒව හරි අඩුයි. ඒ අඩුයි කියන්නේ තිබුණේම නැහැ. ඒ කියන්නේ හැම ඒ කියන්නේ තියෙන්නේ නැති දැනුනේ නැහැ. මම නම් හිතන්නේ ලොකුවට තිබුණේ නැහැ. මට දැනුනේ නැහැ. දැනෙන්න දෙයක් තිබිලා නැහැ. ඔව් ඇත්තටම නැහැ. ඒ නිසා මට අදට ඔබේ ආත්ම විශ්වාසය ඊට වැඩිය ප්‍රබලයි. ප්‍රබලයි. ඇත්තටම කැලුම් ඒක තිබුණා. ඉතින් මං හරි සතුටු වෙනවා කැලුම් මගේ කටහඬ තුලින් මගේ ගීත ගායනය තුලින් යම්කිසි කෙනෙක් වින්දනයක් රස වින්දනයක් ලබනවා නම් ඒ තරම් සතුටක් මම හිතන්නේ ගායකයෙකුට හෝ ගායිකාවකට තිබෙයි ලබන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩාක් ලෝකයේ තියෙන සියලු කලාවන් අතර ගීත ගායනය ප්‍රබලයි. කොච්චර දේවල් තිබුණත් මම හිතන්නේ ඒක අපේ සංගීත වේදේ කියලා තියෙන්නේ. දැන් සමහරවිට නළුනිලියෝ ඉන්නවා, වෙන වෘත්තිකයෝ ඉන්නවා. ගොඩාක් ඒ අය හරි ආසයි සින්දුවක් කියන්න කැලුම්. හරිම ආසයි. මොකද ඒ ගීතයට ඔවුන් හරි ප්‍රිය කරනවා, ඇල්මක් දක්වනවා. ඒ නිසා ඒ ඇල්ම දක්වන ඒ කලාව මට පිහිටපු එක මට ගීත ගායනට ලැබීම මං පෙර කළ කුසල් කර්මයක් මං කියර මුතු දන් දෙන්නේ නැති කියලා. බඳුල් නායකවරුන් අපේ ප්‍රවීණ ගේපද රචකයා අපේ හිතවතා ඔහු ඔබ ගැන ලියලා තියෙන ටික මම ඇති මං හිතන්නේ. ඔහු ලියලා තියෙනවා ජානකට ගායක ගායිකා සමිති සමාගම් සුබ සාධන වැඩ ආමගුල් වැඩ කර කර කාලය නාස්ති කර නොගෙන වැඩක් බලා ගන්නට තිබුණි. ඒත් ගැයූ ගීතයන්හි ඉමිහිර පහන් බව දනහදි රඳවා දුක් විඳින මියදුන කලාකරුවෙකුගේ ඉතිරි වූවකු සනසන පින. පෙරකී අසම්බන්ධ අසික්කිත අවජාතක කීගයකට වඩා රත්තරන් කාර්වි. බඳුලයි මේ එමනම් අපි අපට ස්තුතිවන්ත වෙනවා. අපි මම හිතන්නේ මම ඇත්තටම කැලුම් බඳුලයි හොයාගෙන මම යනවා මාතරට. මම පොළොන්නරුවේ ඉඳලා මම දන්නෙත් නැහැ. මීට අවුරුදු 20 නිල්ලහසත් රළු පොළොව. ඔව්. ඉතින් ඒ වගේ හරි ගීත ලබා ගන්න. බොහොම ස්තුතියි. ඊළඟට අර මම ඔබට කලින් කිව්වනේ නේද මේ මෙයා ඊළඟට තෝරගන්න ගීතය මොකද්ද? මේක මේ එයා පොළොන්නරුවෙන් ගල්කිස්සට ඇවිත් ඒ ගල්කිස්සේ අවට හිටපු චක්‍රවර්ති කෙනෙක්ගේ ගීතයක්. ඔව්. ආතරයියා හෝටල් එක ගල්කිස්සේ හෝටල් ළඟ එම්.එස්. ප්‍රනාන්දු. ඒ කියන්නේ මගගේ සැම්සන් ප්‍රනාන්දු මේ ගීතයක්. හැබැයි මේක චිත්‍රපටයට අඩංගු ආපහු නිහාල් ජයවර්ධන ගාවට යත හැකි. නිහාල් ජයවර්ධනගේ තාත්තා තමයි මේකේ චිත්‍රපටි අධ්‍යක්ෂකවරයා. ඒ තමයි ඩොමි ජයවර්ධන. සිංගප්පූර් චාලි චිත්‍රපටයේ නම. එතකොට මේ චිත්‍රපටයේ මේ දර්ශනයට පෙනී හිටින්නේ එම්.එස්. අයියමයි. ඔව්. එම්.එස්. ප්‍රනාන්දු මේ ගායමින් තමයි රංගමින් මේ ගීතය ගායනා කරන්නේ. මේකේ ආපහු රචකයා නැවතත් කරුණාරත්න අබේසේකර සංගීත නිර්මාණය කළ තියෙන්නේ එවකට හමුදා තූර්යවාදක කණ්ඩායම් වල ප්‍රධානියෙකු බවට පත් වෙලා හිටපු ප්‍රේමලාල් දන්වත්ත සහ ෂෙල්ටන් පෙරේරා. ඒ දෙපළ තමයි මේ චිත්‍රපටයේ සංගීතවත් කළේ. කලුම් මට පොඩි අවසරයක් දෙන්න විනාඩියක මේක ඇත්තටම කළේ මේ ලෝවැඩ සංග්‍රහයේ තියෙන පණනම් තනාග පිනිබිඳ වැන්නේ කියන ඒ ඇත්තටම මේ කිසිම කෙනෙකුට මේ ගීතේ සමහරට මේ නටනවා මේකට. මම කියන්නේ දැන් බලන්නකො ජීවිතේ තනාග පිනිබිඳක් වගේ. මේ මල්ල යහන දැන් බලන්න කරුණාරත්න අබේසේකර මහත්තයා හදවතේ රෝග මොකක් හරි එකපාර මිය යනවා. ඒතර එම්.එස්. ප්‍රනාන්දු මහත්තයාත් එහෙමයි. ඔහුගේ නමුත් අපේ ජීවිත අපිට කොයි වෙලේ අපිට නැති වෙයිද දන්නේ නැහැ. අපේ රිලැක්සේෂන් අපි භාවනාවකට යන්නේ නැති කෙනෙකුට මම හිතන්නේ මේකේ කියනවා පබාවතී දැක එරන්දතී දැක ඇයි බල බල ඉන්නේ අඬමින් ඉපදී අඬමින් පසුවී අඬමින් අප යන්නේ බලන්නකො කොච්චර මේ වචන ටිකේ ගැළපීම සහ එතන ඔහු ඇත්තරම කැලුම්
දැන් මේ MS ෆෙනෑන්ඩු කියන්නේ අපේ සංගීත භාවිතාවේ ඉන්නවා ත්‍රිත්වයම කරන කෙනා. ගායනය, වාදනය, සංගීතඥයා සහ ගායකයා. ඒකට කියන්නේ වාග්ගේයකාරයා කියලා. හැබැයි අපිට මෙතුමාට අපිට වාග්ගේයකාරයෙක් කියන්න බෑ. මොකද ඒ භාවිතාවේ වෙන එකක් නිසා. හැබැයි මගේ අදහස නම් MS ෆෙනෑන්ඩු කියන්නේ ඔහු ලිව්වා දැන් බයිලා චක්‍රවර්තී කියන අපි කියමු පණ්ඩිත අමරදේවයන් යම්සේ සුභාවිත ගීතයේ අපේ හිටියාද ඒහා යම් කොටසක් අනෙක් අන්තේ ජනප්‍රිය බයිලා ගීත කලාවේ MS ෆෙනෑන්ඩු කියන්නේ අපේ ලංකාවේ ඉතාම බලන්න ඔහුගේ ප්‍රොෆෝම් ඔහුගේ ප්‍රාසංගික ඉදිරිපත් කිරීම සහ ඔහුගේ පෞරුෂය ඒ හඬ ඇත්තටම මම දකින විශිෂ්ටද මම ඇත්තටම මම හරි ආදරේ සුසිල් අයියා ඒ වගේම දැන් අපේ බෝල්ට් අයියලා මේ ඔක්කොම මම හිතන්නේ ඒ විදිහට ගායනා කරමින් අදත් ඔවුන්ගේ වෘත්තීය මට්ටමක් ඇති කරගනිමින් මම හිතන්නේ MS ෆෙනෑන්ඩු මහත්තයාට ඉතින් අපි ගෞරව කළ යුතුයි. මම මේ කවදාවත් කියලා නෑ. මට ඇත්තටම කළොත් මම මේක ගන්න හේතුව තමයි දැන් අපි මේ සුභාවිත ගීතයේ සහ මේ දෙකක් තියෙනවා. හැබැයි මේ දෙකේ දැන් මම මේ දැන් තියෙන සමහර බයිලා වලට වැඩිය MS ෆෙනෑන්ඩු මහත්තයා ගායනා කරපු බයිලා වල මොනතරම් අර්ථයක් තිබුණාද? මේ ගීතයේම තියෙනවනේ අපේ ජීවිතේ තනාග පිනිබිඳක් වගේ කියලා. ඒ නිසා ඇත්තටම මේ ගීතයක් මට කියන්න දෙයක් නැහැ ඉතින් අවසානයේදී. අපි එමුනම් ගීතය අහන්න යන්නේ. හොඳයි බොහොම ස්තුතියි නැවතත් චානක. ඔබේ ඉදිරි කටයුතු සර්ව ප්‍රකාර සාර්ථකව කියලා ප්‍රාර්ථනා කරනවා. සාමාන්‍යයෙන් මේ ඔබ ටිකක් මේ හොයාගෙන ගිහිල්ලා ගායන්නේ නොවේ. ඔබට ලැබෙන දේවල් බොහොම තෝරා බේරාගෙන ඒ කටයුත්ත සඳහා ලැබෙන්නේ. ඒක පැහැදිලි. මොකද ඔබට එහෙම ගායනයෙන්ම මේ ජීවත් වීමේ කියන අරමුණක් නැහැ පැහැදිලිව ගන්න. දැන් ඉතින් ඔය දරුවෝ ඉතාම හොඳ තැනක ඉන්නවා. පාසෙන් දෙපා උඩ තියාගෙන පියක වශයෙන් දැඩි ජීවන සංසාර අස්වැසිල්ලක සැනසෙල්ලක ඉන්න පුළුවන්. හැබැයි කොල්ලා වගේ ඉන්නවා. ඔව් කොල්ලා වගේ ඉන්නවා. මම ඔබට ප්‍රාර්ථනා කරන්නේ සතුට නොවේ ප්‍රියාදර මිතුරෙනි. සැනසීමයි වැදගත්. සතුටට වැඩිය සැනසෙල්ල අතිශයින්ම වැදගත්. ඒ සිතවිල්ල හිතේ රඳවාගෙන මේ ගීතය අහලා ඔබ යහපත් දින්දකට යත්වා කියන ප්‍රාර්ථනාවයි අපිට තිබෙන්නේ. ගීතවත් රාත්‍රියක්, ගීතවත් සිහින පෙනෙන රාත්‍රියක් බවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට සුවදායක රාත්‍රියක්. යහනාවකි ලෝකේ නෑවේ චන්ද්‍රාලෝකේ මල් යහනාවකි ලෝකේ නෑවේ චන්ද්‍රාලෝකේ යන්න නොසිතු වෙලාවක වියකි ජීවය තන අග පිනිබිඳකි යන්න නොසිතු වෙලාවක වියකි ජීවය තන අග පිනිබිඳකි මල් යහනාවකි ලෝකේ නෑවේ චන්ද්‍රාලෝකේ ගතවිය හෙට පැමිණි නැත අද පමණයි ඇත්තේ අද පමණයි ඇත්තේ අද පමණයි ඇත්තේ සඳ බැස යාවිද හිරු නැග ඒවිද ඒ ස්ථිර නැත්තේ එය ස්ථිර නැත්තේ එය ස්ථිර නැත්තේ හිතේ සතුට නැත සදහට පවතින්නේ ලැබුණු තැනදී ඇයි සිතමින් ලතරෙන්නේ මල් යහනාවකි ලෝකේ නෑවේ චන්ද්‍රාලෝකේ මල් යහනාවකි ලෝකේ නෑවේ චන්ද්‍රාලෝකේ පෙම්සිලිරාලේ රසවිඳ ඔකඳ වෙමු රසවිඳ ඔකඳ වෙමු රසවිඳ ඔකඳ වෙමු පබාවතී දැක එරන්දතී දැක හිනහෙමු උදම් වෙමු හිනහෙමු උදම් වෙමු හිනහෙමු උදම් වෙමු
පියා සලාගෙන කාලය පියඹනවා පමා උනෝතින් අප මග නවතිනවා මල් යහනාවකි ලෝකේ නෑවේ චන්ද්‍රාලෝකේ මල් යහනාවකි ලෝකේ නෑවේ චන්ද්‍රාලෝකේ අඬමින් ඉපදී අඬමින් පසුවී අඬමින් අප යන්නේ අඬමින් අප යන්නේ අඬමින් අප යන්නේ එහෙනම් චුට්ටක් විනෝද වෙමු අපි ඇයි බල බල ඉන්නේ ඇයි බල බල ඉන්නේ ඇයි බල බල ඉන්නේ පල නැත අවුරුදු 100ක් සුසුම් වෙලා දවසක් ජීවත් වෙමු අපි උදම් වෙලා මල් යහනාවකි ලෝකේ නෑවේ චන්ද්‍රාලෝකේ මල් යහනාවකි ලෝකේ නෑවේ චන්ද්‍රාලෝකේ යන්න නොසිතු වෙලාවක වියකි ජීවය තන අග පිනිබිදකි යන්න නොසිතු වෙලාවක වියකි ජීවය තන අග පිනිබිදකි මල් යහනාවකි ලෝකේ නෑවේ චන්ද්‍රාලෝකේ මල් යහනාවකි ලෝකේ නෑවේ චන්ද්‍රාලෝකේ